අපි වෙමු සීලක බොදු දරුවෝ. තෙරුවන් සරණයි. ආදරණීය දුවදරුවනි, DP Education සත්කාරක අධ්‍යාපන නාලිකාව තුලින් අදත් දුවදරුවනුත් මමත් මුණ ගැහෙනවා දහම් පාසල් ධර්මාචාර්ය විභාගයට අදාළ වන විෂය කාණ්ඩයක් වන තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන විෂය කාණ්ඩයේ යටතේ තියෙනවා පාඩම් කිහිපයක්ම. එම පාඩම් කිහිපයෙන් පාඩම් එකින් එක අපි සාකච්ඡා කරමින් පවතිනවා. මේ අවස්ථාවේ අපි සූදානම් වෙනවා එම පොතේ සඳහන් පටිච්ච සමුප්පාදය කියන පාඩම සාකච්ඡා කිරීම සඳහා. දුවදරුවන්ට මතකයි මීට පෙරත් පටිච්ච සමුප්පාදය කියන පාඩම යටතේ පාඩම් මාලා කීපයක් අපි සාකච්ඡා කරා. දුවදරුවන් දැන් පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද? ඒ වගේම බුද්ධ කාලීන ಭಾರತයේ වෙනත් ආගමික ශාස්ත්‍රවරුන් නායකයන් මෙන්න මේ හේතුඵලවාදය විග්‍රහ කරලා තියෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ එම ඉදිරිපත් කරපු අදහස් කොටස් කීපයක් යටතේ බෙදාගෙන ඒවා ප්‍රතික්ෂේප කරා. උන්වහන්සේ දේශනා කරා මෙන්න මේ ලෝකයේ සිද්ධ වෙන සියල්ල දෙවියන් වහන්සේගේ මැවීමක්වත් ඊශ්වර නිර්මාණවාදයක්වත් එහෙම නැත්නම් ස්වභාවිකව සිද්ධ වෙන දෙයක්වත් නොවන වග. ඒ සියල්ල සිද්ධ වීම සඳහා හේතුඵලවාදය බලපානවයි කියලා තමයි බුදුන් වහන්සේ දේශනා කරේ. අන්න ඒ කියන පටිච්ච සමුප්පාදය අපි මුලින්දන් එහි හැඳින්වීම, එහි අරමුණු, එහි ආගමික වැදගත්කම, ඒ වගේම එහි තියෙන සංඛ්‍යා විවිධත්වය, විවිධ සූත්‍ර දේශනාවල පටිච්චසමුප්පාදය වර්තමානයේ වන විට දුවදරුවන් අපි පටිච්චසමුප්පාදයේ අංග 12කින් සමන්විතව අධ්‍යයනය කරනවා. සමහරක් පොත්වල ඒ අංග 12 වැඩි අඩු වුණ අවස්ථා අපි සාකච්ඡා කරා සංඛ්‍යා විවිධත්වය කියන මාතෘකාව යටතේ. අද අපි බලාපොරොත්තු වෙනවා දරුවනේ මෙන්න මේ කියන පටිච්ච සමුප්පාදය අංග 12කින් සමන්විත ද්වාදශාංග පටිච්ච සමුප්පාදය පිළිබඳව සාකච්ඡා කරන්න. දුවදරුවන්ට දැන් මතකයි පටිච්ච සමුප්පාදයට කියන තවත් නමකින් හඳුන්වනවා හේතුඵලවාදය. අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං, සලආයතන පත්‍ය පස්සෝ, පස්සෝ පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස. මෙන්න මේ කියන ද්වාදශාංග පටිච්චසමුප්පාදය තමයි දරුවනි අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි පාඩම ආරම්භ කරමු. ද්වාදශාංග පටිච්චසමුප්පාදය. ද්වාදශාංග කියන්නේ අංග 12. ද්වාදශ අංග. අංග 12කින් සමන්විත පටිච්චසමුප්පාදය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණි මුල් සතියේ අවසාන දින රාත්‍රියෙහි පෙරයම මුළුල්ලේ පටිච්ච සමුප්පාදය අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කළහ. විනය පිටකයේ මහා වග්ග පාළියේ සඳහන් වන අන්දමට එම පටිච්ච සමුප්පාදය මෙසේ. එතකොට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණ මුල් සතිය අවසාන දිනේ මෙන්න මේ කියන පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළා. විනය පිටකේ මහා වග්ග පාළියේ විනය පිටකේ මහා වග්ග පාළියේ සඳහන් වන අන්දමට එම පටිච්ච සමුප්පාදය මෙසේ. අපි දැන් මොනවාද කියලා තේරුම් ගමු.
අවිජ්ජාපච්චය සංකාරා. අවිජ්ජාපච්චය සංකාරා සංකාරපච්චය විඥානං. විඥානපච්චය විඥානපච්චය නාම රූපං. නාම රූප පච්චය සලආයතනං. බලන්න අවිජ්ජාපච්චය සංකාර සංකාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතනං සලආයතන පච්චය පස්සෝ. ඊළඟට පස්සපච්චය වේදනා. වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදානං. බලන්න අවිජ්ජාපච්චය සංකාරා සංකාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතනං සලආයතනපච්චය පස්සෝ පස්සෝපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භවෝ. භවපච්චය ජාති. ජාතිපච්චය ජරා මරණං ජරා මරණං ශෝක පරිදේව ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා
සම්භවಂತಿ ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ ඒව මේතස්ස ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය හෝති. දැන් බලන්න දරුවනේ මෙන්න මේක තමයි පටිච්චසමුප්පාදය කියන්නේ. අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානං විඥාන පච්චයා නාම රූපං නාම රූපච්චයා සලආයතනං සලආයතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. මෙන්න මේ ටික එකක්. එහෙමනම් මොනවාද මේ පටිච්චසමුපාදය කියලා දැන් දරුවන්ට පැහැදිලි? අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානං විඥාන පච්චයා නාම රූපං නාම රූපච්චයා සලආයතනං සලආයතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. එහෙමනම් දැන් අපි බලමු මේ ටික නැවත වරක්. එහෙනම් මේ තමයි පටිච්චසමුප්පාදය. පච්චයා කියන යන වචනයෙන් අදහස් වෙන්නේ ප්‍රත්‍ය හේතු කොටගෙන. බලන්න අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාරය ඇති වෙනවා. අපි එහි අදහස ඉදිරියේදී සාකච්ඡා කරනවා. එහෙනම් පච්චයා යන අදහසින් වචනයෙන් අදහස් වෙන්නේ හේතු කොටගෙන හේවත් ප්‍රත්‍ය කොටගෙන නැත්නම් නිමිති කොටගෙන. තමන් මෙහි අදහස සැකවින් මෙසේය. බලන්න අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන් සංස්කාරය පහළ වෙති. අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන් සංස්කාරය පහළ වෙති. සංස්කාර ප්‍රත්‍ය වීමෙන් විඥානය පහළ වෙනවා. බලන්න සංස්කාර ප්‍රත්‍ය වීමෙන් විඥානය පහළ වෙනවා. බලන්න අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාර ඇති වෙනවා. අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාර ඇති වෙනවා. ඊළඟට අපි හේතු වීමෙන් කියලා සඳහන් කරගමු දරුවනේ.
අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන් සංස්කාර අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන් ඇති වෙන්නේ මොනවාද? සංස්කාර. සංස්කාර ප්‍රත්‍ය වීමෙන් සංස්කාර ප්‍රත්‍ය වීමෙන් විඥානය පහළ වෙනවා. අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන් සංස්කාර ඇති වෙනවා. සංස්කාර ප්‍රත්‍ය වීමෙන් විඥානය ඇති වෙනවා. විඥානය ප්‍රත්‍ය වීමෙන් විඥානය ප්‍රත්‍ය වීමෙන් නාම රූප විඥානීය ප්‍රත්‍ය වීමෙන් මොනවාද ඇති වෙන්නේ? නාම රූප. නාම රූප ප්‍රත්‍ය වීමෙන් නාම රූප ප්‍රත්‍ය වීමෙන් සලආයතන ඊළඟට සලආයතන ප්‍රත්‍ය වීමෙන් ස්පර්ශය. සලආයතන කියන්නේ ෂඩ් ආයතන. සලආයතන ප්‍රත්‍ය වීමෙන් ස්පර්ශය. ඊළඟට ස්පර්ශය ප්‍රත්‍ය වීමෙන් වේදනාව. ස්පර්ශය ප්‍රත්‍ය වීමෙන් වේදනාව. වේදනාව ප්‍රත්‍ය වීමෙන් තණ්හාව. බලන්න වේදනාව ප්‍රත්‍ය වීමෙන් තණ්හාව. තණ්හාව ප්‍රත්‍ය වීමෙන් උපාදානය. තණ්හාව ප්‍රත්‍ය වීමෙන් උපාදානය. උපාදානය ප්‍රත්‍ය වීමෙන් භවය. උපාදානය ප්‍රත්‍ය වීමෙන් භවය. භවය ප්‍රත්‍ය වීමෙන් ජාතිය. ජාතිය ප්‍රත්‍ය වීමෙන්
ජාතිය ප්‍රත්‍යවීමෙන් ජරා මරණ ශෝක පරිදේව ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන දේ ඇති වෙනවා. බලන්න දැන් පැහැදිලි කියලා හිතනවා දරුවන්ට අවිද්‍යාව ප්‍රත්‍යවීමෙන් සංස්කාර ධර්මයෝ ඇති වෙනවා. සංස්කාර ප්‍රත්‍යවීමෙන් එහෙම නැත්නම් හේතු වීමෙන් විඥාණය ඇති වෙනවා. විඥාණය ප්‍රත්‍යවීමෙන් නාම රූප ඇති වෙනවා. නාම රූප ප්‍රත්‍යවීමෙන් සලආයතන ඇති වෙනවා. සලආයතන ප්‍රත්‍යවීමෙන් ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය ප්‍රත්‍යවීමෙන් වේදනාව ඇති වෙනවා. වේදනාව ප්‍රත්‍යවීමෙන් තණ්හාව ඇති වෙනවා. තණ්හාව ප්‍රත්‍යවීමෙන් උපාදානය ඇති වෙනවා. උපාදානය ප්‍රත්‍යවීමෙන් භවය ඇති වෙනවා. භවය ප්‍රත්‍යවීමෙන් ජාතිය ඇති වෙනවා. ජාතිය ප්‍රත්‍යවීමෙන් ජරා මරණ මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන සියල්ල සිද්ධ වෙනවා. එහෙනම් අපි සාමාන්‍ය ජීවිතයේදී කියන ඉපදිච්ච ඉඳන් මේ හැම දෙයක්ම කියලා. එහෙනම් ජාතිය ප්‍රත්‍යවීමෙන් ජරා වයසට යනවා, මරණයටපත් වෙනවා, ශෝක කරනවා, ශෝක ඇති වෙනවා, පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන හැමදේම ඇති වෙන්නේ ජාතිය හේතු කොටගෙන ජාතිය ඇතිවීම නිසා. එහෙනම් මේ තමයි ඒ කියන ද්වාදසාංග අංග 12කින් සමන්විත මේ වන විට බුදුදහම තුළ වර්තමානයේ අපි අධ්‍යයනය කරන ඉගෙන ගන්න පටිච්චසමුප්පාදයේ අංග 12කින් සමන්විතයි. එන්නේ කියන පටිච්චසමුප්පාදය තමයි මේ දැක්වෙන්නේ අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. සංස්කාර ප්‍රත්‍යවීමෙන් විඥානය ඇති වෙනවා. විඥානීය ප්‍රත්‍යවීමෙන් නාම රූප, නාම රූප ප්‍රත්‍යවීමෙන් සලආයතන, සලආයතන ප්‍රත්‍යවීමෙන් ස්පර්ශය, ස්පර්ශය ප්‍රත්‍යවීමෙන් වේදනාව, වේදනාව ප්‍රත්‍යවීමෙන් තණ්හාව, තණ්හාව ප්‍රත්‍යවීමෙන් උපාදානය, උපාදානය ප්‍රත්‍යවීමෙන් භවය, භවය ප්‍රත්‍යවීමෙන් ජාතිය, ජාතිය ප්‍රත්‍යවීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන සියල්ල ඇති වෙනවා. මෙන්න මේ දෙස සමස්තයක් ලෙස බලන විට දැන් ද්වාදරුවන්ට කිනම් හෝ දෙයක් තවත් දෙයකට හේතු වෙනවා. ඒ දෙය ඊළඟ දෙයට හේතු වෙනවා. ඒ හේතු වෙච්ච දෙය ඊළඟ එකට හේතු වෙනවා. එකින් එකට සම්බන්ධයි. මේක හේතු වෙනවා මේක ඇති වෙන්න, මේක හේතු වෙනවා මේ ඇති වෙන්න, විඥානයේ හේතු වෙනවා නාම රූප ඇති වෙන්න, නාම රූප හේතු වෙනවා සලආයතන ඇති වෙන්න, සලආයතන හේතු වෙනවා ස්පර්ශය ඇති වෙන්න, ස්පර්ශ හේතු වෙනවා ස්පර්ශ නිසා වේදනාව ඇති වෙනවා. බලන්න සංස්කාර නිසා විඥානය, විඥානය නිසා නාම රූප, නාම රූප නිසා සලආයතන, සලආයතන නිසා ස්පර්ශය, ස්පර්ශ නිසා වේදනාව, වේදනාව නිසා තණ්හාව, තණ්හාව නිසා උපාදානය, උපාදානය නිසා භවය, භවය නිසා ජාතිය, ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව. බලන්න අවිද්‍යාව අනවශේෂ විරාග නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. අන්න බලන්න මේ ටික. අවිද්‍යාවෙන් අනවශේෂ කියන්නේ ඉතිරි නොවි විරාග නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. සංස්කාර නිරෝධයෙන් විඥානේ නිරෝධ වේ.
විඤ්ඤාණ නිරෝධයෙන් නාම රූප නිරෝධය වේ. මෙහෙම එතන අපි මේ සටහනක් දාගමු දරුවනි. අවිද්‍යාව නිරෝධයෙන් සංස්කාර නිරෝධ වේ. ඒ කියන්නේ අවිද්‍යාව නැති විට සංස්කාර ඇති වෙන්න හේතුවක් නැහැ. අවිද්‍යාව තිබුණොත් තමයි සංස්කාර ඇති වෙන්නේ. එහෙනම් හේතුව නැති කරොත් දරුවනි ඵලය ඇති වෙන්න හේතුවක් නැහැ. හේතුව නැත්තම් ඵලයක් නැහැ. ඒ වගේ අවිද්‍යාව නැති කල්ලි සංස්කාර නැති වෙනවා. බලන්න සංස්කාර නිරෝධයෙන් සංස්කාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ. ඒ වගේමයි විඤ්ඤාණ නිරෝධයෙන් නාම රූප නිරෝධය වේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාම රූප නිරෝධය වේ. නාම රූප නිරෝධයෙන් සඩායතන නිරෝධය වේ. නාම රූප නිරෝධයෙන් සඩායතන නිරෝධය වේ. ඒ වගේමයි සඩායතන නිරෝධයෙන් ස්පර්ශ නිරෝධය වේ. සඩායතන නිරෝධයෙන් බලන්න අපි අර මුලින් සාකච්ඡා කරේ දරුවනි මෙය ඇති කල්හි මෙය ඇති වේ. මෙය ඇති කල්හි මෙය ඇති වේ. දැන් මෙතනින් පැහැදිලි වෙනවා මෙය නැති කල්හි මෙය නැති වේ. අවිද්‍යාව තිබුණ නිසා සංස්කාර ඇති වුණා. අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ඇති වුණා. සංස්කාර හේතුවෙන් විඥානය ඇති වුණා. ඒ විඥාණයම නැවත හේතු කොටගෙන නාම රූප ඇති වෙනවා. ඒ නාම රූප හේතු කොටගෙන සලආයතන ඇති වෙනවා. ඒ සලආයතන හේතුව අර ඵලය හේතුවක් බවට පත් වෙනවා. මෙතනදී පැහැදිලි කරනවා හේතුව නැති කල්ලි ඵලය නැති වේ. ඒ ඵලය වන හේතුව නැවත නැති කල්ලි එහි ඵලය නැති වේ. බලන්න අවිද්‍යාව නැති කල්ලි සංස්කාර නැති වේ. සංස්කාර නිරෝධයෙන් විඥානයේ නිරෝධය වේ. විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධය වේ. නාම රූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ. ෂඩායතන නිරෝධයෙන් ස්පර්ශය නිරෝධ වේ.
ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරෝධය වේ. ඒ කියන්නේ ස්පර්ශයක් නැති කල්ලි වේදනාවක් දෙනින්නේ නේ. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරෝධය වේ. වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වේ. වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වේ. ඊළඟට තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ. ජාති නිරෝධයෙන් ඒ කියන්නේ ඉපදීමක් නැති කල්හි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නිරෝධය වේ. එතකොට දැන් දරුවන්ට පැහැදිලි අපි මුලින් කතා කරා මෙය ඇති කල්හි මෙය වේ. ඒ දේ ඇති කල්හි තව දෙයක් වෙනවා. ඉන්නේ ඒ දේ හේතු කොටගෙන තව දෙයක් වෙනවා. ඒක තමයි මෙය ඇති කල්හි මෙය ඇති වේ. මෙය ඇති කල්හි මෙය ඇති වේ. මෙතන පැහැදිලි කරනවා මෙය නැති කල්හි මෙය නැති වේ. අවිජ්ජා පත්‍ය සංඛාරා අවිද්‍යාව තිබුණු නිසා සංස්කාරයෝ පහළ වුණා. අන්න ආය නැවත එම සංස්කාරයෝ තිබුණ නිසා විඥානය පහළ වුණා. විඥානය තිබුණු නිසා විඥාන හේතු කොටගෙන නාම රූප ඇති වෙනවා. මෙතන කියන්නේ අවිද්‍යාව හේතුව නොවුණා නම් සංස්කාර ඇති වෙන්න විදියක් නැහැ. සංස්කාර නැති කල්හි විඥානයක් නැහැ.
විඥානය නැති කල්හි නාම රූප නැහැ. නාම රූප නැති කල්හි ෂඩායතන නැහැ. ෂඩායතන නිරෝධයෙන් ස්පර්ශය නිරෝධය වෙනවා. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරෝධය වෙනවා. වේදනාව නිරෝධයෙන් තණ්හා නිරෝධය. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය. භව නිරෝධයෙන් ජාති නිරෝධය. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන සියල්ලම. එහෙනම් ඉපදීම නිසා ඉපදීම නිසා මුලින් අර පැහැදිලි කරපු විදිහට මේ ඇති කල්ලි මේ ඇති වේ කියන පැත්තේදී ඉපදීම නිසා වයසට යනවා, මැරෙනවා, ශෝක වෙනවා, පරිදේව දුක් වෙනවා, අසතුටු වෙනවා. ඒ හැමදේම වෙනවා ඉපදීම නිසා. ඉපදීම නැති කල්හි මේ කිසි දෙයක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඇති වෙන්න හේතුවක් කියන්නේ හේතුව නැත්තම් මේ ඵලය ඇති වෙන්නේ නැහැ. ද්වාදරුවන් දන්නවා දුක්ඛ සත්‍ය පැහැදිලි කරනකොට අපි දුක්ඛතා කියලා ඒක පැහැදිලි කරනකොට මුලින්ම ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා, අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියවනේ. එහෙමනම් මේ දුක් සියල්ල ඇති වෙන්න හේතුව තමයි ඉපදීම කියන්නේ. එහෙනම් මෙන්න මේ හේතුවෙන් මෙන්න මේ සියල්ලටම මූලික වෙන හේතුවක්. සියල්ලටම හේතු වෙනවා අවිද්‍යාව. අවිද්‍යාව ඇතිවීම සඳහාත් හේතු වෙන දේවල් තියෙනවා. දැන් මේ තමයි ඒ ද්වාදසාංග පටිච්චසමුප්පාදේ අපි මොකද්ද කියලා දන්නවා. මේ ඇති කල්හි මේ ඇති වේ කියලා මුලින්ම සාකච්ඡා කරගෙන අංග 12 පිළිබඳව. එයින් පසුව මේ නැති කල්හි මේ නැති වේ කියලා අපි සාකච්ඡා කරා ඊළඟට. දැන් අපි මෙන්න මේ පටිච්චසමුප්පාදේ එකින් එක සාකච්ඡා කිරීමට තමයි සූදානම් වන්නේ. අවිජ්ජාපච්චය සංඛාරා. අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන් සංස්කාරයෝ වෙති. මොකද්ද මේ අවිද්‍යාව කියන්නේ? අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන් සංස්කාරයෝ වෙති. මොනවාද මේ අවිද්‍යාව? අවිද්‍යාව කියන්නේ යම්කිසි දෙයක් තත්වාකාරයෙන් එහෙම නැත්නම් ඇති සැටියෙන් සැබෑ ස්වરૂපයෙන් යම්කිසි දෙයක් නියමාකාරයෙන් නැත්නම් තත්වාකාරයෙන් එහෙම නැත්නම් දරුවනි ඇති සැටියෙන් මෙතන පැහැදිලි කරලා තියෙන තත්වාකාරයෙන් ඇති සැටියෙන් නොදැනීම අවිද්‍යාව නමි. යම්කිසි දෙයක් සැබෑ තත්වයෙන් ඇති සැටියෙන් තත්වාකාරයෙන් නියමාකාරයෙන් නොදැනීම තමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව කියන වචනයට තව සමාන වචනයක් තියෙනවා. මේකට කියනවා තව වචනයක් මෝහය කියලාත් කියනවා. අවිද්‍යාව මෝහය කියන වචනෙනොත් අවිද්‍යාව හඳුන්වනවා. එහෙනම් දරුවන්ට දැන් පැහැදිලි අවිද්‍යාව කියන්නේ දරුවනි යම්කිසි දෙයක් තත්වාකාරයෙන් ඇති සැටියෙන් නියමාකාරයෙන් නොදැනීම හඳුන්වනවා මොනවා කියලාද? අවිද්‍යා කියලා. අකුසල් සිත් 12 යෙදෙන මෝහයත් මෙන්න මේ අකුසල් සිත් 12ක් තියෙනවා අභිධර්මයේ. අපි ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරගමු.
දුවදරුවන්ට මතකයි අභිධර්ම පිළිබඳ අපි සාකච්ඡා කරනකොට දරුවනි අකුසල් සිත් 12ක් පිළිබඳ කතා කරා. අපි මුලින්ම ලෝභ, ද්වේෂ, මෝහ කියලා කොටස් තුනකට බෙදාගත්තනේ. ලෝභ මූල සිත්, ද්වේෂ මූල සිත්, මෝහ මූල සිත්. මෙන්න මේ අකුසල් සිත් 12 බෙදලා යනවා ලෝභ, ද්වේෂ, මෝහ කියලා. අපි ඒක පොඩ්ඩක් අවබෝධ කරගන්නම ඉදිරියට යමු. මොකද මෙතන අපිට අකුසල් සිත් 12 යෙදෙන මෝහයත් කුසල් සිත්ති මෝහය නැතත් අනුශය වශයෙන් යටපත් ඇති බැවින්. ඒ කියන්නේ අනුශය කියන්නේ හිත තුල මතුවෙන්නේ නැතුව තැම්පත් වෙලා තියෙන ස්වභාවය තමයි අපි අනුශය වශයෙන් හඳුනාගත්තේ. මොනවාද මේ අකුසල් සිත් 12? අපි කෙටියෙන් සටහනක් දාගමු දරුවනේ. අකුසල් සිත් 12. මම දරුවන්ට පැහැදිලි කරා මුලින්ම මේ ලෝභ, ද්වේෂ, මෝහ කියලා බෙදෙනවානේ. එකක් තමයි සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත. ඒ වගේමයි සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික සිත. ඒ වගේමයි සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සිත. ඒ වගේමයි සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික සිත. ඒ වගේමයි උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික සිත. මම පැහැදිලි කරන්නේ කෙටියෙන් දරුවනේ. ඊළඟට උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සිත. ඒ වගේමයි උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික සිත.
මේ ලෝභ මූල සිත් 8ක් තියෙනවා. අපිට මෙහෙම සටහනක් දාගන්න පුළුවන්. මේවා දරුවනේ ලෝභ මූල. ලෝභ මූල සිත් 8 මොනවාද? අපි කිව්වා අකුසල් සිත් 12ක් තියෙනවා කියලා. අපි දැන් 8ක් සටහන් කරගත්තා. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත, සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික සිත, සෝමනස්ස සහගත දිට්ඨිගත මෙතන සම්පයුත්ත මෙතන විප්පයුත්ත අසංකාරික සිත, සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික සිත, ඒ වගේමයි උපේක්ඛා සහගත. උපේක්ඛා කියන්නේ මධ්‍යස්ත. මේකට සෝමනස්ස සහගත එනවා, උපේක්ඛා සහගත එනවා, දෝමනස්ස සහගත මෙතෙන් ඉන්නේ ලෝභ මූල සිත් වලට එන්නේ නැහැ. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික සිත. මේ සිත් 8 දරුවනේ ලෝභ මූල සිත්. අකුසල් තමයි. අකුසල් ලෝභ ද්වේෂ මෝහ කියලා කොටස් 3කට බෙදෙනවා. එතනදී ලෝභ මූල අකුසල් සිත් 8ක් තියෙනවා, ද්වේෂ මූල අකුසල් සිත් 2ක් තියෙනවා, මෝහ මූල සිත් 2ක් තියෙනවා. මේ සියල්ල එකතු වෙලා අකුසල් සිත් 12 නිර්මාණය වෙනවා. දෝමනස සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික සිත. දෝමනස සහගත පටිඝ සම්පයුත්ත සසංකාරික සිත. මේවා වැටෙන්නේ දරුවනේ මේ ද්වේෂ මූල සිත්. ඊළඟට උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත සිත, ඒ වගේමයි උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුත්ත සිත. මේවා සලකනවා මෝහ මූල සිත්. දැන් දරුවන්ට පැහැදිලි බලන්න. අකුසල් සිත් 12 යෙදෙන මෝහයත්
කුසල් සිත්ති මෝහයෙන් නැතත් අනුශය වශයෙන් යටපත්ව ඇති බැවින් ඒ මෝහයත් අකුසල් සිත් 12 යෙදෙන මෝහයත් කුසල් සිත්ති මෝහය නැතත් අනුශය වශයෙන් යටපත්ව ඇති බැවින් ඒ මෝහයත් අකුසල් සිත් 12 තියෙනවා මෝහය ඒ වගේම කුසල් සිත්ති මතු පිටින් නොපෙනුනාට කුසල් සිත්ති මෝහය තියෙනවා ඒ තියෙන දරුවනි අනුශය වශයෙන් යටපත් වෙලා හරියට නිදාගෙන වගේ මෙහිලා අවිජ්ජා යනුවෙන් සැලකෙයි. එහෙනම් බලන්න අවිද්‍යාව කියන්නේ මොනවද? අකුසල් සිත් 12 යෙදෙන මෝහයත්. කුසල් සිත්ති මෝහය නැතත් අනුශය වශයෙන් තැන්පත් ඇති මෝහයත්. මෙහිලා අවිද්‍යාව වශයෙන් සලකනවා. බලන්න සංයුත්ත නිකායේ අවිජ්ජා වග්ගයේ සංයුත්ත නිකායේ අවිජ්ජා වග්ගයේ මෙසේද අවිද්‍යාව විස්තර වෙයි. කොහොමද? පංච උපාදානස්කන්ධයන්ගේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන පංච උපාදානස්කන්ධේ හට ගැනීම පිළිබඳ නොදැනීම අනිත්‍ය නොදැනීමයි. අනිත්‍ය පිළිබඳ නොදැනීමයි අනාත්මයත් දුකත් නොදැනීමයි. ඒ අනුව ත්‍රිලක්ෂණය නොදැනීම අවිද්‍යාව නම් වේ. එහෙනම් මොකේද කියන්නේ මේ? සංයුත්ත නිකායේ අවිජ්ජා වග්ගයේ සඳහන් වෙනවා ත්‍රිලක්ෂණය නොදැනීම අවිද්‍යාව කියලා. එහෙනම් මෙතන අකුසල් සිත් 12 යෙදෙන මෝහයත් කුසල් සිත්ති මෝහය නැතත් අනුශය වශයෙන් තැන්පත්ව ඇති බැවින් ඒ මෝහයත් මෙහිදී අවිද්‍යාව වශයෙන් සලකනවා. යම් කිසි දෙයක් තත්වාකාරයෙන් නියමාකාරයෙන් නොදැන ගැනීම සරලම අවිද්‍යාව වශයෙන් හඳුන්වනවා. ඒ වගේම අකුසල් සිත් 12 යෙදෙන මෝහයත් කුසල් සිත්ති මෝහය නැතත් අනුශය වශයෙන් ඒ කියන්නේ මෝහය මතු පිටින් නැතත් දරුවනේ අනුශය වශයෙන් තැන්පත් ඇති බැවින් ඒ මෝහයත් අවිද්‍යාව වශයෙන් සලකනවා. ඒ වගේමයි දරුවනේ සංයුත්ත නිකායේ අවිජ්ජා වග්ගයේ මෝහය මෙසේ සඳහන් වෙනවා. ඒක කොහොමද? පංච උපාදානස්කන්ධයන්ගේ හට ගැනීම පිළිබඳව නොදැනීම අනිත්‍ය නොදැනීමයි. අනිත්‍ය පිළිබඳ නොදැනීමයි අනාත්මයත් දුකත් නොදැනීමයි. ඒ අනුව ත්‍රිලක්ෂණය නොදැනීම අවිද්‍යාව කියලා හඳුන්වනවා. එතකොට දුවදරුවන්ට දැන් මතකයි අකුසල් සිත් 12 බෙදිලා යනවා ලෝභ, ද්වේෂ, මෝහ කියලා කොටස් 3 යටතේ. ලෝභ මූලික සිත් 8යි, ද්වේෂ මූලික සිත් 2යි, මෝහ මූලික සිත් 2යි. මේ සියල්ල එකතුව අකුසල් සිත් 12 ලෙස සකස් වෙනවා. මොනවාද අකුසල් සිත් 12? ලෝභ මූල සිත්, සෝමනස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත, සෝමනස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික සිත, සෝමනස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංකාරික සිත, සෝමනස සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංකාරික සිත. ඊළඟට උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංකාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංකාරික සිත. මෙන්න මේ සිත් 8 ලෝභ මූල අකුසල් සිත් 8. ද්වේෂ මූල අකුසල් සිත් 2ක් තියෙනවා. ඒ තමයි දෝමනස සහගත. අන්න බලන්න. සෝමනස සහගතයි උපේක්ඛා සහගතයි ආවේ ලෝභ මූල සිත් වලට. ද්වේෂ මූල සිත් වලට එනවා දෝමනස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සිත, දෝමනස් සහගත පටිඝ සම්පයුක්ත සසංකාරික සිත. ඒ වගේමයි මෝහ මූල සිත් 2යි, උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත,
උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත සිත. අභිධර්ම පිටකයට අයත් විභංග ප්‍රකරණේ විස්තර වන අන්දමට දුක නොදැනීම, දුක් ඇතිවීමේ හේතුව නොදැනීම, දුක්ඛ නිරෝධය නොදැනීම, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නොදැනීම යන කරුණු 4 අවිද්‍යා නම් වේ. අන්න බලන්න. අභිධර්ම පිටකයට අයත් විභංග ප්‍රකරණයේ විස්තර වන අන්දමට බලන්න දුක නොදැනීම, දුක් ඇතිවීමේ හේතුව නොදැනීම, දුක්ඛ නිරෝධය නොදැනීම, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නොදැනීම යන කරුණු 4 අවිද්‍යා නම් වේ. බලන්න එහෙනම් අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම අවිද්‍යාවයි. අභිධර්ම පිටකයට අයත් විභංග ප්‍රකරණයේ සඳහන් වෙනවා දුක නොදැනීම, දුකට හේතුව නොදැනීම, දුක නැති කිරීම නොදැනීම, දුක නැති කිරීමේ මාර්ගය නොදැනීම තමයි අවිද්‍යාව කියන්නේ කියලා අභිධර්ම පිටකයට අයත් විභංග ප්‍රකරණයේ විස්තර වෙනවා. අවිද්‍යාව නිසා සත්වයෝ කුසල අකුසල කර්ම රැස්කොට භවෙහි දිගින් දිගටම පුනර්භවය ඇති කර ගනිති. ඒ කියන්නේ අවිද්‍යාව නිසා මෙන්න මේ කියන තත්වාකාරයෙන් නියමාකාරයෙන් චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා සත්වයා භවයෙන් භවය සසර සැරිසරමින් ඒ කියන්නේ පුනර්භවය ඇති නැවත ඉපදීමක් ඇති කර ගැනීමට කුසල අකුසල කර්ම රැස් කරමින් නැවත පුනර්භවය ඇති කර ගැනීමට උත්සාහ දරනවා. අවිද්‍යාව නැති කිරීමෙන් සංස්කාර වශයෙන් සැලකෙන කුසල අකුසල කර්ම රැස් කිරීම නතර කළ හැකිය. අන්න කොහොමද පුළුවන්? අවිද්‍යාව නැති කිරීමෙන් සංස්කාර වශයෙන් සැලකෙන කුසල අකුසල කර්ම රැස් කිරීම නතර කළ හැකිය. එය සිදුවන්නේ අරහත් මාර්ග ඥානයෙනි. අරහත් තත්වයේදී අවිද්‍යාව හෙවත් මෝහයේ අනුශයගත සිත් තුළ තැන්පත්ව යටපත් වී පවතින අවස්ථාද මුළුමනින්ම නැති වී යයි. අවිද්‍යාවගේ අනවශේෂ විරාග නිරෝධය යනු එයයි. එහෙනම් අවිද්‍යාවේ ඉතුරු නොවන විරාග නිරෝධය කියන්නේ ඒකට තමයි. එහෙනම් මොකද්ද මෙතනින් කියන්නේ? ඒ කියන්නේ අර අරහත් තත්වයේදී අරහත් මාර්ග ඥානය ලැබීමේදී අර අනුශය වශයෙන් තැන්පත් වෙලා තියෙන අවිද්‍යාව පවා නැති වෙලා යනවා. ඒ නැති වුණායින් පස්සේ අවිද්‍යාවගේ අනවශේෂ කියන්නේ ඉතුරු නොවුණු නිරෝධය කියලා එකට කියනවා. අභිධර්ම පිටකයට අයත් විභංග ප්‍රකරණයේ විස්තර වනවා කොහොමද අවිද්‍යාව විස්තර වන්නේ? අභිධර්ම පිටකයට අයත් විභංග ප්‍රකරණේ දුක නොදැනීම, දුකට හේතුව නොදැනීම, දුක නැති කිරීම නොදැනීම සහ දුක නැති කිරීමේ මාර්ගය නොදැනීම අවිද්‍යාව කියලා හඳුන්වනවා දරුවනේ. මොකේද? අභිධර්ම පිටකයට අයත් විභංග ප්‍රකරණේ. ඒ වගේමයි අවිද්‍යාව නිසා සත්වයෝ කුසල අකුසල කර්ම රැස් කොට භවෙහි දිගින් දිගටම පුනර්භවය ඇති කරගනිති. අවිද්‍යාව නිසා සත්වයන් කුසල අකුසල කර්ම දිගින් දිගට රැස් කරගෙන තවදුරටත් පුනර්භවය නැවත ඉපදීමක් ඇති කර ගැනීමට උත්සාහ කරනවා. ඒ පුනර්භවයක් ඇති කර ගැනීමට දරුවනේ උත්සාහ කරන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. අවිද්‍යාව නැති කිරීමෙන් සංස්කාර වශයෙන් සැලකෙන කුසල අකුසල කර්ම රැස් කිරීම නතර කළ හැකිය. එහෙනම් මාද අර නැවත පුනර්භවයක් ඇති කිරීම සඳහා එකතු කරන්නා කුසල අකුසල කර්ම රැස් කිරීම නතර කරන්න පුළුවන් වෙන්නේ
කොහොමද මෙන්න මේ අවිද්‍යාව කියන එක නැති කිරීමෙන් අවිද්‍යාව තියෙන නිසා තමයි අර පුනර්භවය ඇති කර ගැනීමට කුසල අකුසල කර්මයන් රැස් කරන්නේ. ඒ සිදුවන්නේ අරහත් මාර්ග ඥානයෙනි. එහෙනම් ඒක සිදුවන්නේ අරහත් මාර්ග ඥානයෙන්. අරහත් තත්වයේදී අනබන්න අරහත් තත්වයේදී අවිද්‍යාව හෙවත් මෝහයේ අනුශයගත සිත් අවස්ථාද අරහත් තත්වයේදී අවිද්‍යාව හෙවත් මෝහයේ අනුශයගත අවස්ථාද මුළුමනින්ම නැති වී යනවා. එහෙනම් ඊතනදී අවිද්‍යාවගේ අනවශේෂ විරාග නිරෝධය යනු ඒක තමයි. දැන් මෙතනදී සංකාර කියන වචනේ දැන් අවිද්‍යාව කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳ තත්වාකාරයෙන් නියමාකාරයෙන් නොදැනීම අවිද්‍යාව කිව්වා. ඒ වගේමයි අපි මතක් කරා අපි ඉගෙන ගත්තා අභිධර්ම පිටකයටත් විභංග ප්‍රකරණේ දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය නොදැනීම අවිද්‍යාවයි කියලා අපි උදාහරණ නැතුව සාකච්ඡා කරා. ඒ අවිද්‍යාව දැන් සංස්කාර හඳුනා ගන්න යන්නේ. සංකාර යන්න අර්ථ කීපයක මේ දෙන වචනයකි. අනිච්චාවත සංකාරා යන්නේ සංකාර යනු ප්‍රත්‍යයන්ගෙන් හටගත් ධර්මය. එහෙත් මෙහි සංකාර යනුවෙන් දැක්වෙන්නේ මතු විපාක උපදවන කුසල කුසල කර්මය. බලන්න සංකාර යන්න අර්ථ කීපයක මේ දෙන වචනයක්. අපි දුවදරුවන් දැකලා තියෙනවා මලගෙවල් වල අනිච්චාවත සංකාරා කියලා දැන්වීම් පුවරු ප්‍රදර්ශන වෙලා තියෙන දැකලා තියෙනවා. සංකාර යනු ප්‍රත්‍යයන්ගෙන් හටගත් ධර්මය. ඒ කියන්නේ හේතුවකින් සංස්කාර කියන්නේ හේතුවකින් හටගන්න ධර්ම. එහෙත් මෙහි සංකාර යනුවෙන් දැක්වෙන්නේ මෙතනදී සංකාර යනුවෙන් හඳුන්වන්නේ මෙහි සංකාර යනුවෙන් දැක්වෙන මතු විපාක උපදවන කුසල කුසල කර්මය. එහෙනම් මෙතනදී අපි සංකාර කියන්නේ මතු විපාක ඇති කරන කුසල අකුසල කර්ම. මතු විපාක ඇති කරන්නා වූ කුසල අකුසල කර්ම තමයි මෙහිදී අපි සංකාර විදියට හඳුනාගන්නේ. විභංග පාළියේ දක්වන අන්දමට පුඤ්ඤහාභි සංකාර, අපුඤ්ඤහාභි සංකාර, අනෙඤ්ඤහාභි සංකාර යනුවෙන් එක් ක්‍රමයකින් තුන් නෑදෑරුම්ය. විභංග පාළියේ දැක්වෙනවා පුඤ්ඤාභි සංකාර, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර. අපුඤ්ඤාභි සංකාර සහ අනෙඤ්ඤාභි සංකාර. විභංග පාළියේ සඳහන් වෙනවා පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර සහ අනෙඤ්ඤාභි සංකාර යනුවෙන් එක්තමයකින් තුන් නෑදෑරුම. කාය සංකාර, වචී සංකාර සහ මනෝ සංකාරයයි තවත් ක්‍රමයකින් තුන් නෑදෑරුම්. මොනවාද?
කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර. බලන්න විභංග පාළියේ දැක්වෙනවා පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර සහ අනෙඤ්ඤාභි සංකාර. තවත් ආකාරයකින් සංස්කාර තුන් ඇදහරුම් වෙනවා. කාය සංකාර, වචී සංකාර සහ මනෝ සංකාර. ඒ වගේම දානමය, සීලමය හා භාවනාමය වූ ත්‍රිවිධ කාමාවචර කුසල චේතනාද, භාවනාමය රූපාවචර කුසල චේතනාද පුඤ්ඤාභි සංකාර නම්. කියන්නේ පුඤ්ඤාභි සංකාර කියන්නේ දරුවනි දානමය, සීලමය හා භාවනාමය දානමය, සීලමය හා භාවනාමය වූ ත්‍රිවිධ කාමාවචර කුසල චේතනා. බලන්න පුඤ්ඤාභි සංකාර කියන්නේ දානමය, සීලමය හා භාවනාමය ත්‍රිවිධ කාමාවචර කුසල චේතනාද, භාවනා කුසල චේතනාද පුඤ්ඤාභි සංකාර නමි. එහෙනම් පුඤ්ඤාභි සංකාර කියන්නේ දානමය, සීලමය හා භාවනාමය වූ ත්‍රිවිධ කාමාවචර කුසල චේතනා, භාවනාමය රූපාවචර කුසල චේතනාද. භාවනාමය කුසල චේතනාද. එනම් විභංග පාළියේ සඳහන් වන කොටස් තුනක් සංකාර, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර සහ අනෙඤ්ඤාභි සංකාර. තවත් ආකාරයකට දරුවනේ මේ සංස්කාර කොටස් තුනක් වෙනවා. කාය සංකාර, වචී සංකාර සහ මනෝ සංකාර. එතකොට අපි මුලින් සඳහන් කර පුඤ්ඤාභි සංකාර කියන්නේ දානමය, සීලමය හා භාවනාමය වූ ත්‍රිවිධ කාමාවචර කුසල චේතනාද, භාවනාමය රූපාවචර කුසල චේතනාද අයිති වෙනවා පුඤ්ඤාභි සංකාර වලට. ඊළඟට අපුඤ්ඤාභි සංකාර කියන්නේ අකුසල් සිදු කිරීමේදී පහළවන පහළවන අකුසල චේතනා.
අකුසල් සිදු කිරීමේදී පහළ වන අකුසල චේතනා. අනෙඤ්ඤාභි යන්නෙහි අනෙඤ්ඤාභි සංකාර කියන්නේ නොසැලෙන දෙය. නොසැලෙන දේ කියන අපි ඒක පැහැදිලි කරවම මේ ටික නැවත බලන්න. සංකාරයන් අර්ථ කීපයකම යෙදෙන වචනයක් අනිච්චාවත සංකාරයන්හි සංකාර යනු මෙන්න මේ අනිච්චාවත සංකාර කියන තැන අපි දැකලා තියෙනවා නිතර දෙවිලි අනිච්චාවත සංකාරා කියන වචනේ. සංකාර යනු ප්‍රත්‍යයන්ගෙන් හටගත් ධර්මය. ඒ කියන්නේ එතනදී සංස්කාර කියන්නේ යම්කිසි හේතුවකින් හටගත් ධර්ම. එහෙත් මෙහි සංකාර යනුවෙන් හැඳින්වෙන්නේ මතු විපාක උපදවන කුසල කර්ම. එහෙනම් මතු විපාක උපදවන්නා වූ කුසල කර්ම තමයි මෙතනදී අපි දරුවනේ සංස්කාර වශයෙන් ගන්නෙ. විභංග පාළියේහි දක්වන අන්දමට පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර සහ අනෙඤ්ඤාභි සංකාර කියලා සංකාර ආකාර තුනක් වෙනවා. ඒ වගේමයි කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා නැවත සංකාර කොටස් තුනක් යටතේ හඳුනා ගන්නවා. දානමය හා සීලමය හා භාවනාමය වූ ත්‍රිවිධ කාමාවචර කුසල චේතනාද්ද දානමය, සීලමය හා භාවනාමය වූ ත්‍රිවිධ කාමාවචර කුසල චේතනාද භාවනාමය රූපාවචර කුසල චේතනාද පුඤ්ඤාභි සංකාර ගොන්නට වැටෙනවා. අකුසල් සිදු කිරීමේදී පහළවන අකුසල චේතනා අපුඤ්ඤාභි සංකාර ලෙස ගන්නවා. අරූපාවචර භාවනාමය කුසල චේතනා අනෙඤ්ඤාභි සංකාර නමි. එහෙනම් අරූපාවචර භාවනාමය කුසල චේතනා අරූපාවචර භාවනාමය කුසල චේතනා අරූපාවචර භාවනාමය කුසල චේතනා. අරූපාවචර භාවනාමය කුසල චේතනා අනෙඤ්ඤාභි සංකාර නමි. අනෙඤ්ඤ යන්නේ අරුත නම් නොසැලෙන දේ යනුයි. අරූපාවචර කුසලය වනාහි සමාධියට සතුරු වූ අරූපාවචර කුසලය වනාහි සමාධියට සතුරු වූ කාමච්ඡන්ද ආදී නීවරණ ධර්මයන්ගේ සෙලවිය නොහැකිය. සමාධියට නැමුණු කුසල්ය. එහෙමනම් එතකොට අනිඤ්ඤාභි සංකාර කියන්නේ අරූපාවචර භාවනාමය කුසල චේතනා. අරූපාවචර භාවනාමය කුසල චේතනා අනිඤ්ඤාභි සංකාර. අනෙඤ්ඤාභි සංකාර කියන්නේ අනෙඤ්ඤයන්ෙහි තේරුම තමයි නොසැලෙන දෙය. අරූපාවචර කුසල වනාහි
සමාධියට සතුරු වූ කාමච්ඡන්ද ආදී නීවරණ ධර්මයන්ගෙන් සෙලවිය නොහැකි සමාධියට නැමුණු කුසල්ය. එහෙනම් දැන් දරුවන්ට පැහැදිලි ඇති කියලා හිතනවා මෙන්න මේ ටික. එතකොට සාමාන්‍ය ජීවිතේ යම්කිසි දෙයක් ඇති වෙන්න බලපාන ලද දැන් අනිච්චාවත සංඛාරා කියනකොට යම්කිසි දෙයකට බලපෑව හේතු ප්‍රත්‍ය දෙස තමයි අපේ අවධානය ගොඩක් යන්නේ. නමුත් මෙහිදී මතු විපාක දෙන මතු කුසල විපාක දෙන දේ තමයි මෙතනදි සංකාර වශයෙන් අපි සලකන්නේ. එතකොට සංකාර විභංග පාළියේ සංකාර කොටස් තුනක් දැක්වෙනවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර සහ අනෙඤ්ඤාභි සංකාර. ඒ වගේමයි දරුවනේ තවත් ආකාරයට කාය සංකාර, වචී සංකාර සහ මනෝ සංකාර කියලා කොටස් තුනකට බෙදෙනවා. එතකොට පුඤ්ඤාභි සංකාර කියන්නේ දාන, සීලමය හා භාවනාමය වූ ත්‍රිවිධ කාමාවචර කුසල චේතනාද, භාවනාමය රූපාවචර කුසල චේතනාද අයිති වෙනවා පුඤ්ඤාභි සංකාර වලට. අපුඤ්ඤාභි සංකාර කියන්නේ අකුසල් සිදු කිරීමේදී පහළවන අකුසල චේතනා. අනෙඤ්ඤාභි සංකාර කියන්නේ අනෙඤ්ඤාභි කියන අදහස නොසැලෙන දෙය. අරූපාවචර භාවනාමය කුසල චේතන තමයි එහිදී ඒගොල්ලන්ට වැටෙන්නේ. ශාරීරික උපකරණයක් කොටගෙන එහි ආධාරයෙන් කර්ම සිදු කරන කුසල අකුසල චේතනා කාය සංකාර නමි. මෙතන කාය සංකාර කියන දේ හඳුන්වනවා ශරීරය උපකරණයක් කොටගෙන එහි ආධාරයෙන් කර්ම සිදු කරන කුසල අකුසල චේතනා කාය සංකාර නමි. එහෙනම් ශරීරය උපයෝගී කොටගෙන කරන්නා වූ කුසල අකුසල චේතනා කාය සංකාර. එහෙනම් කාය සංකාර කියන්නේ ශරීරය උපයෝගී කොටගෙන එහෙනම් කාය සංකාර කියන්නේ ශරීරය උපයෝගී කොටගෙන සිදුවන කුසල අකුසල චේතනා. අතින් මල්ගෙන අත ආධාර කොටගෙන මලක් පුදන තැනැත්තා තුළ ඇතිවන කුසල චේතනාව කාය සංකාරයකි. අන්න බලන්න අතින් මල්ගෙන අත ආධාර කොටගෙන මලක් පුදන තැනැත්තා තුළ ඇතිවන කුසල චේතනාව කාය සංකාරයකි. ශරීරය දෑත උදව් කරගෙන සතකු මරණ තැනැත්තා තුළ පහළවන අකුසල චේතනා කාය සංකාරයකි. අනවන් ශරීරය දෑත උදව් කරගෙන සතෙකු මරණ තැනැත්තා තුළ පහළවන අකුසල චේතනා කාය සංකාරයකි. පාට මෙතන කාය සංකාරය කියන්නේ මොකක්ද? මෙතන කාය සංකාරය කියනවා අතින් මල්ගෙන අත ආධාර කරගෙන මලක් පුදන තැනැත්තා තුළ ඇතිවන කුසල චේතනාව. අතින් මල්ගෙන අත ආධාර කරගෙන මලක් පුදන තැනැත්තා තුළ ඇතිවන කුසල චේතනාව කාය සංකාරයක්. ඒ වගේමයි ශරීරය දෑත උදව් කරගෙන සතකු මරණ තැනැත්තා තුළ පහළවන අකුසල චේතනා කාය සංකාරයකි. වචන මගින් කතා කිරීමේ මාර්ගයෙන් පින්පව් කරන විට ඇතිවන චේතනා වචී සංකාර නමි. එනම් වචී සංකාර වලට මූලික වෙන වචනය. කයේ හෝ වචනයේ හෝ උපකාරයක් නැති මෙත් කිරීම, දේශ කිරීම ආදි වශයෙන් ඇතිවන කුසල අකුසල චේතනා චිත්ත සංකාර නම් වේ.
ඒ කියන්නේ කයේවත් වචනේවත් මෙහෙයුමක් නැතිව මෛත්‍රී කිරීම, දේශ කිරීම ආදී සිතේ ඇතිවන චේතනා, චිත්ත සංකාර, මේ සංකාර දෙවිධයකින් දැක්වුවද එහි වෙනසක් නැත. එහෙනම් කාය සංකාර, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර කියලා විභංග පාළියේ සඳහන් වෙනවා සංකාර කොටස් තුනක්. ඒ වගේමයි කාය සංකාර, වචී සංකාර සහ මනෝ සංකාර කියලා තවත් ආකාරකින් ආකාර කීපයක් තියෙනවා. මෙහි සංකාර දෙවිධයකින් දැක්වුවද එහි වෙනසක් නැත. මේ සියලුම සංස්කාරයෝ අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන් පහළ වෙති. අන්න බලන්න. මෙන්න මේ කියපෝ සියලුම සංස්කාරයෝ අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන් පහළ වෙති. අවිද්‍යාව අකුසලයකි. එය අනිෂ්ට ඵල ඇති කරන්නකි. අවිද්‍යාව අකුසලයක්. ඒ වගේමයි දරුවනේ එය අනිෂ්ට ඵල ඇති කරන්නක්. කුසලයන්ට විරුද්ධ වූවක්. ඒ වගේමයි කුසලයන්ට විරුද්ධ වූවක්. කුසලයට විරුද්ධ වූ අවිද්‍යාව තමාට සමාන වූ අකුසලයකට මිස තමා හා විරුද්ධ පුඤ්ඤාභි සංස්කාර, අනිඤ්ඤාභි සංකාර යට හේතු වන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් ඇතිවනු ඇත. කුසලයට විරුද්ධ වූ අවිද්‍යාව තමාට සමාන වූ අකුසලයකට මිස තමා හා විරුද්ධ පුඤ්ඤාභි සංස්කාර, අනිඤ්ඤාභි සංස්කාරයන්ට හේතු වන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් ඇති වෙනවා. ලෝකේ හේතුන් තමාට විරුද්ධ වූත්, අවිරුද්ධ වූත්, සමාන වූත් ඵල උපදවාලීම ස්වභාවයයි. ඒ කියන්නේ ලෝකේ හේතුන් තමන්ට විරුද්ධ වූත්, තමන්ට අවිරුද්ධ වූත්, ඒ වගේම සමාන වූත් ඵල ඇති කිරීම ස්වභාවයයි. දුර්වර්ණ, දුර්ගන්ධ, ගොහරු මඩෙන් පිවිතුරු සුගන්ධවත් පියුමක් උපදී. දුර්වර්ණ, දුර්ගන්ධ, ගොහරු මඩෙන් පිවිතුරු ඉතා සුවඳවත් වූ පියුමක් උපදිනවා. ඒ වගේම තමයි දරවලින් එයම විනාශ කරන ගින්න උපදී. දරවලින් එයම විනාශ කරන්නා වූ ගින්න උපදිනවා. මේ දෙපැත්ත දුර්වර්ණ, දුර්ගන්ධ, ගොහරු මඩෙන් පිවිතුරු සුගන්ධවත් පියුමක් ඇති වෙනවා. ඒ වගේම දරවලින් එයම විනාශ කරන ගින්න උපදිනවා. එහෙමනම් ද්වාදරුවන්ට දැන් මං හිතනවා හේතුඵලවාදය අපි ද්වාදසාංග හේතුඵලවාදය, ද්වාදසාංග පටිච්චසමුප්පාදය මොකක්ද කියන අංග 12 සාකච්ඡා කරා. ඒ වගේමයි එම අංග 12න් අවිජ්ජා පත්‍ය සංඛාරා කියන ප්‍රථම කොටස මේ වෙන විට අපි සාකච්ඡා කළා. අවසානයේ දැන් ද්වාදරුවන්ට පැහැදිලි අවිද්‍යාව කියන්නේ මොකද්ද? සංස්කාර කියන්නේ කුමක්ද කියන එක පැහැදිලි අවබෝධයක් මේ වෙන විට ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් ද්වාදරුවනි අද පාඩම මෙතකින් අපි સમાપ્ત කිරීමට සූදානම් වෙනවා. ඒ වගේම මෙම පාඩමේම ඉදිරි කොටසකින් නැවත හමු වනතුරු සියලු දෙනාට තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන
මහඟු සමාජ සත්කාරයයි අපි වෙමු TP සීලක දහම් බොදු පාසල් දරුවෝ. අධ්‍යාපනය